දැන් පුතේ අපි යමු ඊළඟට ඔයගොල්ලෝගේ නිබන්ධනයේ 13 වෙනි ගාන. 13 වෙනි ගානේ කියව පොඩ්ඩක් බලන්න. 13 වෙනි ගානේ තියෙනවා රොම්බසයක විකර්ණ ඍජුකෝණීව සමච්ඡේදනය වන බව සාධනය කරන්න. එතකොට මේක අපි ඉගෙනගත්තු ප්‍රමේයක්. රොම්බසයක විකර්ණ දෙක ඍජුකෝණීව සමච්ඡේදනය වෙනවා. වෙයි කියලා. එතකොට දැන් මේක ඒ ප්‍රමේය සාධනය කිරීමේ ගැටලුවක්. සාධනය කිරීමේ ගණන් වල ප්‍රමේය සාධනය කිරීමේ ගැටලුවක්. එහෙනම් මේකට ගැළපෙන රූප සටහනක් ඇඳලා ඒ ඇසුරෙන් තමයි අපි මේක සාධනය කරන්නේ. දැන් රොම්බසයක විකර්ණ ඍජුකෝණීව සමච්ඡේදනය වෙන බව සාධනය කරා. ඉතින් රොම්බසයක් ඇඳගමු. තමන් කැමති ආකාරයක රොම්බසයක්. එතකොට රොම්බසයක් කිව්වහම ඒකත් අනිවාර්යයෙන්ම සමාන්තර ආශ්‍රයක් වෙනවා. එතකොට සමාන්තර ආශ්‍රයක වගේ සම්මුඛ පාද යුගල් දෙකම සමාන්තර බව ලකුණු වෙන්න ඕන රොම්බසයක්. ඊට පස්සේ මේකට අපි නමක් දෙනවා. අපි කැමති නමක් AB CD කියලා. ඊට පස්සේ මේක අපි ඔප්පු කරලා පෙන්නන්න ඕනේ විකර්ණ දෙක. මේක විකර්ණයක් මේ විකර්ණයයි අනෙත් විකර්ණයයි ඍජුකෝණීව සමච්ඡේදනය කරනවා. ඒ කියන්නේ මේ දෙක කැපෙන්නේ ඍජුකෝණ හැදෙන විදිහටයි කියලා පෙන්වන්නත් ඕන. ඒ වගේම මේ විකර්ණ දෙක සමච්ඡේදනය වෙනවයි කියලා පෙන්වන්නත් ඕන. එතන මම ගන්න පුතේ මේ විකර්ණ දෙක කැපෙන තැන O කියලා නම් කරා. එහෙනම් අපි මේ ගානේ දීපු රූප සටහනක් නෙමෙයිනේ රූප සටහන ගැන විස්තර කරමු. ABCD වද රොම්බසයකි. එයාට ඒකේ විකර්ණ දෙක ඔහිදී ඡේදනය වෙනව නේද? එහෙනම් AC හා DB විකර්ණ ඔහිදී ඡේදනය වේ. මොන විදියට රූප සටහන ගැන විස්තර කරගන්න ඕන. එහෙනම් අපි පෙන්වන්න ඕන මේ රොම්බසයේ විකර්ණ දෙක ඍජුකෝණීව සමච්ඡේදනය වෙන බව. ඒ කියන්නේ මේ විකර්ණ දෙක අතර මේ කෝණ හතරෙන් ඕනම එකක් ඍජුකෝණයක් බව පෙන්වන්නත් ඕන. ඒක දත්තයක් විදිහට ලකුණු කරන්න බෑ. මේ කෝණයක් ඍජුකෝණයක් කියලා පෙන්වන්න ඕන. ඒ කියන්නේ මේ විකර්ණ දෙක ලම්බකයි කියලා ඔප්පු කරලා පෙන්වන්නත් ඕන. ඒ වගේම මේ විකර්ණ ඡේදනය වෙලා තියෙන්නේ සමානව සමච්ඡේදනය වෙන බව පෙන්වන්නත් ඕන. නම් ඍජුකෝණී බව පෙන්වන්නත් ඕන. සමච්ඡේදනය වෙන බව පෙන්වන්න. එතකොට මේ විකර්ණ දෙක සමච්ඡේදනය වෙනවා කියන්නේ මේ කොටස් දෙක සමානයි. AO සමානයි OC කියලා ඔප්පු කරලා පෙන්නන්න. ඒ වගේම DO සමානයි OB කියලාත් ඔප්පු කරලා පෙන්නන්න. මේ කොටස් දෙකත් සමානයි කියලා පෙන්නන්න. ඒ වගේම මේ රේඛා දෙක අතර ඍජු කෝණයක් හැදෙනවා කියලා පෙන්වන්නත් ඕනේ. කියන්නේ රේඛා දෙක ලම්බකයි කියලා ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. මේ ඔක්කොම කරුණු පෙන්වුවම තමයි මේ ප්‍රමේය සාධනය වෙන්නේ. right. දැන් බලමු කොහොමද කරන්නේ කියලා. දැන් මම මේකයි සමාන බව පෙන්වන්න ඕනේ. මේ පාදය මේකයි සමාන බව පෙන්වන්න ඕනේ. මේ දෙක ගැන හිතුවා. මේ දෙක තියෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණ දෙකේ තියෙන පාද දෙකක් නේද? ඒ වගේම මේ ත්‍රිකෝණ දෙකේම තියෙන තව පාද දෙකක් නේද මේ දෙකේ? දැන් ත්‍රිකෝණ දෙකක තියෙන අංග සමාන බව පෙන්වන්න පුළුවන්. මේ ත්‍රිකෝණ දෙක අංග සම කරගත් බව ඔප්පු කරන්න පුළුවන්. දැන් මම බලනවා මේ ත්‍රිකෝණ දෙක අංග සම බව ඔප්පු කරන්න පුළුවන්. මට ඉස්සෙල්ලාම තුණා රොම්බසයක් නම් ඒකේ පාද හතරම සමාන බවත් ලකුණු කරන්න ඕන. දැන් මේ බලන්න මේ ත්‍රිකෝණ දෙකේ මෙන්න මේ කෝණය මේකට සමානයි. ඒකට හේතුව අපි පෙර උගත් ප්‍රමේයයක් හේතු විදිහට දක්වන්න පුළුවන් ප්‍රතිමුඛ කෝණ සමාන වේ කියන එක. ඒ වගේම මේ කෝණය මේකට සමානයි. ඒකාන්තර කෝණ යුගල් සමාන නිසා. ඒතර මේ පාදයට සමානයි. රොම්බසයක හැම පාදයක්ම සමානයි. එහෙනම් මේ පාද දෙක සමානයි. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක කෝකෝප අවස්ථාවට ගැලපෙන නිසා ඔය ත්‍රිකෝණ දෙක අංග සමයි. එහෙනම් අපි ඔය ටික ඔප්පු කරමු. මොන ත්‍රිකෝණ දෙකද අංග සමබව ඔප්පු කරන්න යන්නේ? AOD ත්‍රිකෝණය හා BOC ත්‍රිකෝණය. BOC ත්‍රිකෝණය සලකමු. AOD ත්‍රිකෝණයේ AOD කෝණය සමානයි
මේ ත්‍රිකෝණයේ COB කෝණයට. ඒකට හේතුව ප්‍රතිමුඛ කෝණ යුගල් සමාන නිසා. ඊළඟට ADO කෝණය. ත්‍රිකෝණයේ ADO කෝණය සමානයි මේකේ OBC කෝණයට. ඒකට හේතුව ඒකාන්තර කෝණ යුගල් සමාන නිසා. ඉගෙන ගත්තනේ ඒකාන්තර කෝණ යුගල් සමාන වේ කියලා ප්‍රමේය. ඒ ඇසුරෙන් තමයි ඒ කෝණ දෙක සමාන. ඒ වගේම AD සමානයි AD පාදය අනිත් එකේ AD සමානයි අනිත් එකේ BC ට. මේකට හේතුව රොම්බසයක රොම්බසයක් කියලා කිව්වොත් රොම්බසයක පාද නිසා. රොම්බසයක පාද නිසා. එන නිසා අපිට කියත හැයි AOD ත්‍රිකෝණය අංග සම වෙනවා BOC ත්‍රිකෝණයට කෝකෝප අවස්ථාවට ගැලපෙන නිසා. කෝණ දෙකේ පාදයක් නැති එකේ කෝණ දෙකේ පාදයකට සමාන වෙන්නේ. කෝකෝප අවස්ථාවට ගැලපෙන නිසා. ඔන්න මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්නනවා. දැන් අපි ඉගෙනගෙන තියෙනවා ත්‍රිකෝණ දෙකක් අංග සම නම් එක ත්‍රිකෝණයක තියෙන හැම අංගෙටම සමාන අංගයක් අනිත් එකෙත් තියෙන්න ඕන. එනම් පුතේ AOD ත්‍රිකෝණයේ DO පාදයට සමානයි BOC ත්‍රිකෝණයේ OB පාදය. DO සමානයි OB කියලා අපිට ගන්න පුළුවන්. ඒ වගේම මේ ත්‍රිකෝණයේ AO පාදය මේකේ OC ට සමානයි. මේ පාදය මේකට සමානයි කියලා අපි දන්නවනේ කලින් ඉඳන්. එහෙනම් මේකට හේතුව අංග සම ත්‍රිකෝණ යුගලයක අනුරූප අංග සමාන නිසා. ඔන්න විදිහට පුළුවන් අපිට ඒ ත්‍රිකෝණ යුගලයේ අනුරූප අංග සමාන නිසා මේක මේකට සමානයි කියලා පෙන්නන්න. මේක මේකට සමානයි. ඒතර මේ කොටස් දෙක සමානයි මේ කොටස් දෙක සමානයි කියන්නේ විකර්ණ දෙක සමච්ඡේදනය වෙලයි කියලා දැන් අපි ඔප්පු කරා. ඊට පස්සේ අපි ඔප්පු කරන්න ඕන කුසේ මේ කෝණයක් අංශක 90යි කියලා. මේ මොකක් හරි එක කෝණයක් අංශක 90යි කියලා. එතකොට මම ඒකට භාවිතා කරන පුතේ මෙන්න මේ ත්‍රිකෝණ දෙක. මේ ත්‍රිකෝණ දෙක අංග සම බව ඔප්පු කරොත් ඔයාලට කියත හැකි මේකයි මේකයි සමාන වෙන්න ඕන මේ කෝණ දෙක. එකක් ඒ වගේ මේ දෙක එකතු 180යි. ඊට පස්සේ අපිට පුළුවන් ඒ ඇසුරෙන් එකක් 90යි කියලා පෙන්නන්න. හරි? හොඳයි. උදේ ත්‍රිකෝණ දෙකේ විකර්ණ දෙක සමච්ඡේදනය වෙන බව ඔප්පු කරා. ওই ටික සටහන් කරගන්න ඉස්සෙල්ලා. දැන් අපි බලමු මෙන්න මේ ත්‍රිකෝණ දෙක. මේ ත්‍රිකෝණ දෙක. මේක පොදු පාදය නිසා මේ ත්‍රිකෝණ දෙකේ සමානයි. මේ දෙක අපි ඉස්සෙල්ලා ඔප්පු කරා මේ දෙක සමාන බව. මේ දෙකත් සමානයි. රොම්බසයක පාද නිසා. එහෙනම් පාපාපා අවස්ථාවට ගැලපෙන නිසා මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා ඔප්පු කරතේ. පාපාපා අවස්ථාවට ගැලපෙන නිසා. නම් AO සමානයි OC ට. ඉහත අපි ඉහත කොටසේ සාධනය කරා. ඉහත සාධනය. ඔප්පු කළ තියෙන හින්දා ඉහත සාධනය කියලා හේතුව ලියන්න පුළුවන්. DO සමානයි අනිත් එකේ DOමයි පාදේ නේද? ඒක පොදු පාදේ. ඊළඟට AD සමානයි DC ට රොම්බසයක පාද. රොම්බසයක පාද සමාන නිසා ඒ දෙක සමානයි. එම නිසා AOD ත්‍රිකෝණයේ අංග සම වෙනවා DOC ත්‍රිකෝණයට පාපාපා අවස්ථාවට ගැලපෙන නිසා. අන්න මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා අපි ඔප්පු කරා. ඒකෙන් අපිට කියන්න පුළුවන් මේ කෝණයයි මේකයි සමානයි. මේ ත්‍රිකෝණයේ මේ පාද ඉස්සරහා තියෙන්නේ මේ කෝණය මේකට සමාන මේකේ මේ පාදෙන්නේ ඒක ඉස්සරහා තියෙන්නේ මේ කෝණය. අංග සම ත්‍රිකෝණ යුගලයක අනුරූප අංග සමාන වෙන්න ඕන නිසා AOD කෝණය සමානයි COD කෝණයට. හේතුව අංග සම ත්‍රිකෝණ යුගලයක අනුරූප අංග සමාන නිසා.
ඊට පස්සේ අපිට ඕනේ දෙක සමානයි කියලා පෙන්වන්න නෙමෙයි එකක් අනුමයි කියලා පෙන්වන්න. ඒ වගේම පුතේ මේ දෙකේ එකතුව AOD ගේ COD ගේ එකතුව මේ දෙකේ එකතුව 180යි. ඒකට හේතුවක් ලියතෑ මොකද්ද? මේ තියෙන්නේ සරල රේඛාවක් මත කෝණ. සරල රේඛාවක් මත කෝණ නිසා. ඔය විදිහට අපිට ඔප්පු කරන්න පුළුවන්. අපි දැන් තාම මේ දෙක 90යි කියලා පෙන්නුවේ නෑ. මම ඒ ටික මෙන්න මේ උඩින් ලියනවා. මම මේක පුතේ 1 කියලා නම් කරොත් මේක 2 කියලා නම් කරොත් දෙවැනි සමීකරණයේ මේ AOD කෝණය හොයාගන්න නම් AOD හොයාගන්න නම් මේකත් අයින් කරගන්න ඕනේ. මෙතන පළවෙනි එකේ ඔප්පු කරලා තියෙනවා COD වෙනුවට AOD දෙකම සමානයි කියලා. එහෙනම් COD වෙනුවට AOD දාන්න පුළුවන්. එහෙනම් මම එකෙන් දෙකට ආදේශ කරනවා. එතකොට එනවා AOD එකතු කිරීම COD වෙනුවටත් AOD කියලාම දානවා. එතන මේ සමීකරණයේ AOD විතරයි නොදන්න පදයක් ඉතුරු වෙන්නේ සමාන 180යි. එතකොට 2යි AOD සමානයි 180යි. එතකොට පුතේ මම ඊට ටීම් එක පැත්තට ගන්නම්. දෙපැත්තම දෙකෙන් බෙදුවාම AOD සමානයි. මේ පැත්ත දෙකෙන් බෙදුවාම මේ දෙක ඉවත් වෙනවා 80 180 දෙකෙන් බෙදුවාම 90. හරි. එන මේ කෝණය 90. අනේ එම නිසා ඊට පස්සේ මම මේකේ ලියන්නේ වාක්‍යයක් ලියන්න ඕගොල්ලෝ අවසානට. මොකද්ද? එම නිසා රොම්බසයක විකර්ණ ඍජු කෝණීව සමච්ඡේදනය වේ. එතකොට සමච්ඡේදනය නෙවෙයි කියලා මෙතන ඔප්පු කරා ඍජු කෝණීව හෝ ලම්බකව කිව්වක් කමක් නැහැ වචනේ. තේරුණාද? ඊට පස්සේ මේ කෝණයේ අංශක 90යි කියලාත් අපි ඔප්පු කරා. AOD කෝණය කියන්නේ මේකනේ. මේක 90යි කියලා ඔප්පු කරා. එතකොට 90යි කියන්නේ මේ රේඛා දෙක කැපෙන තැන 90 කෝණ හැදෙනවා නම් ඒ දෙක ලම්බක. now වාක්‍යයක් ලියන්න. එම නිසා රොම්බසයක විකර්ණ ඍජු කෝණීව සමච්ඡේදනය වේ. එහෙම කරාම සාධනය ඉවරයි. එතන ප්‍රමේයක් පුංචි ප්‍රමේයක් වගේ පෙවුනට සාධනයන් දෙකක් තියෙනවා. විකර්ණ දෙක සමච්ඡේදනය මේ සමානව කැපිලා තියෙනවා කියලා පෙන්වන්නත් ඕනේ. ලම්බක බව පෙන්වන්නත් ඕනේ. ඍජු කෝණීව සමච්ඡේදනය වෙන බව පෙන්වන්න කියලා තියෙන්නේ. නිසා බොහොම කල්පනාවෙන් මේ සාධනය කරා. හොඳයි. වීඩියෝ මොහොතකට නතර කරලා පුතේ ඒ ගාන මම අඩුපාඩු තියෙනවා හදාගන්න. හොඳයි පුතේ අපි යනවා ඊළඟට 14 වෙනි ගානට. ඒකේ තියෙනවා ඒකෙත් ප්‍රමේය සාධනයක් තියෙන්නේ රොම්බසයක විකර්ණයකින් එහි ශීර්ෂ කෝණ සමච්ඡේදනය වන බව සාධනය කරා. රොම්බසයක විකර්ණයකින් ඉතලා විකර්ණ මේ ශීර්ෂ කෝණ සමච්ඡේදනය වන බව පෙන්වන්න. මම පොඩි දල සටහනක් ඇඳලා පෙන්නනවා මේක රොම්බසයක් නම් මේ විකර්ණයක් ඇඳොත් විකර්ණ දෙකෙන් මොකක් හරි එකක් ඇඳොත් ශීර්ෂ කෝණය සමච්ඡේදනය වෙන බව. දැන් මේ වගේ රොම්බසයක ශීර්ෂ කෝණයක් කියන්නේ මෙන්න මේකක් ශීර්ෂ කෝණයක්. මේකත් ශීර්ෂ කෝණයක්. මේ ශීර්ෂ කෝණ හතරක් තියෙනවා. එතකොට මේ ශීර්ෂ කෝණය සමච්ඡේදනය වෙනවා කියන්නේ මේ විකර්ණය ඇඳ නිසා මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා පෙන්වන්නත් ඕනේ. එතකොට මේකත් ශීර්ෂ කෝණයන්නේ මේ විකර්ණය නිසා මේකත් සමානව බෙදෙනවා කියලා මේ දෙකත් සමානව බෙදෙනවා කියලා පෙන්වන්න ඕනේ. මේ විකර්ණය ඇඳාම මේ දෙකත් සමානයි කියලා පෙන්වන්න ඕනේ. මේ දෙකත් සමානව බෙදෙනවා කියලා ඔප්පු කරන්න ඕනේ. ශීර්ෂ කෝණ සමානව බෙදෙනවා කියලා ඔප්පු කරන්න. පුතේ දැන් රොම්බසයක් නොවන වෙනත් සමාන්තර ආශ්‍රයක මෙහෙම රොම්බසයත් සමාන්තර ආශ්‍රයක්. හැබැයි මේක රොම්බසයක් නෙමෙයිනේ. පාද හතරම සමාන නෑනේ හැම සමාන්තර ආශ්‍රයකම. රොම්බසයක විතරයි පාද හතරෙම දිග සමාන. මේකේ විකර්ණයක් ඇන්දට මේ ශීර්ෂ කෝණය මේකයි සමාන නෑ. මේ දෙක සමාන නෑ. එහෙම වෙන්නේ රොම්බසයක විතරයි. එහෙනම් අපි ඒක එහෙම වෙනවයි කියලා ඔප්පු කරලා පෙන්වන්නයි ඕන මේකේ සාධනය කරන්නයි ඕන. බලමු කොහොමද සාධනය කරන්නේ. එතකොට ප්‍රමේයක් සාධනය කරද්දී ඊට ගැළපෙන මොකක් හරි රූප සටහනක් ඇඳ ගන්න. දැන් ඉස්සෙල්ලාම රොම්බසයක් ඇඳ ගන්නවා. ඒකේ විකර්ණ මගින් ශීර්ෂ කෝණ සමච්ඡේදනය වෙන බව තමයි ඔප්පු කරන්නේ. දැන් ඉස්සෙල්ලාම රොම්බසයක් ඇඳලා රොම්බසයක් ඇඳගමු. රොම්බසයක් නම් සම්මුඛ පාද සමාන්තර වෙන්න ඕනේ. පාද හතරෙම දිග සමාන වෙනවා. ඊට පස්සේ මේකට නමකුත් දෙමු. PQRS. අපිට කැමති නමක් දෙන්න පුළුවන්. ඊට පස්සේ විකර්ණ දෙකක් ඇඳලා අපි ඔප්පු කරන්න ඕනේ. දැන් මේකේ විකර්ණ මගින් ශීර්ෂ කෝණ සමච්ඡේදනය වෙනවා කියලා අපි ඔප්පු කරලා පෙන්නන්න ඕනේ.
එතකොට අපි ඔප්පු කරන්න ඕන කරුණු තමයි පුතේ මෙන්න මේකයි සමාන බව පෙන්නන්න. මේකයි සමාන බව පෙන්නන්නත් ඕන. මේකයි සමාන බව පෙන්නන්නත් ඕන. මේකයි සමාන බව පෙන්නන්නත් ඕන. දැන් ඔබ ඔප්පු කරන්නේ කොහොමද කියලා බලමු. මම ඒකට පුතේ මෙන්න මෙහෙම කරනවා. මම ඔප්පු කරගන්න බලනවා. මේ කෝණ දෙක සමානයි කියලා ඔප්පු කරන්න ඕන නිසා නෑ මම මෙහෙම කරනවා. මේ බලන්න. මම බැලුවම මට පේන මේ කෝණය මෙන්න මේකට සමානයි. ඒකාන්තර කෝණ සමාන නිසා මේකයි සමානයි කියලා ගත්තා. දැන් අපිට ඔප්පු කරන්න පුළුවන් කරුණු ලකුණු කරගමු. මේකයි සමානයි කියලා ඔප්පු කරා. මේකයි. නේද? ඊපස්සේ පුතේ මේකට සමානයි කියලා ඔප්පු කරා. ඇයි? මේ බලන්න මෙන්න මේ ත්‍රිකෝණය. මෙන්න මේ ත්‍රිකෝණය ගන්න PQR ත්‍රිකෝණය. ඒකේ මෙන්න මේ පාද දෙක සමානයි. රොම්බස් එක පාද හතරම සමාන නිසා මේ දෙක සමානයි. එහෙනම් මේ ඕනම ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ ඉදිරියේ තියෙන කෝණ දෙකත් සමානයි. එහෙනම් මේ පාදයේ ඉදිරියේ තියෙන මේ කෝණය ඒ ත්‍රිකෝණයම මේ පාදයේ ඉදිරියේ තියෙන මේ කෝණයට සමානයි. ඉතින් මේ බලන්න මේකත් සමාන මේකට මේකත් සමාන වෙන්නේ මේකට. එකම කෝණයට තමයි මේ දෙකම සමාන වෙන්නේ. එහෙනම් මේ දෙකත් සමානයි. අන්න අපිට මේ දෙක සමානයි කියලා ඔප්පු කරා. ඒ කියන්නේ අර ශීර්ෂ කෝණය මේ විකර්ණය නිසා සමාන කෝණ දෙකකට බෙදලා තියෙනවා. සමච්ඡේදනය වෙලා තියෙනවා. ඒ විදිහට පුතේ මේකට සමානයි. මේකට සමානයි කියලාත් ඔප්පු කරත හැකියි. මේකයි. ඒතර සමපාත්‍රික මේ සමද්විපාත්‍රික කෝණයක සමාන පාද දෙකට ඉස්සරහා තියෙන කෝණ දෙක. ඒක නිසා මේ කෝණයට මේ දෙකම සමාන නම් මේ දෙකත් සමානයි කියලා ඔප්පු කරත හැකියි. අපි බලමු ওই සාධනයේදී අපිට පුතේ ගත හැකියි. ඉතින් අපි ගමු මේ දෙක සමානයි කියලා ඔප්පු කරමු. නේද? මේ දෙක SR P කෝණය. SR P කෝණය. මේ කෝණය. මේකට සමානයි. RP Q කෝණයට සමානයි. ඒකට හේතුව ඒකාන්තර කෝණ යුගල් සමාන නිසා. හරි. මේකයි සමාන බව පෙන්නනවා. ඊළඟට මේ පාද දෙක සමානයි නේ. PQ සමානයි QR ට. ඒකට හේතුව රොම්බස් එක පාද. එතකොට මෙන්න මේ ත්‍රිකෝණයේ මේ පාද දෙකට මේ සම්මුඛ දෙක සමාන නිසා මේකට සමානයි. ඒ කියන්නේ RP Q කෝණය. කියන්නේ මේකට සමානයි. QR P කෝණයට සමානයි. ඒකට හේතුව ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන නිසා. හරිද? පුතේ මේ බලන්න. මේක පළවෙනි එක කියලා නම් කරොත් මේක දෙවෙනි එක කියලා නම් කරොත් පළවෙනි එකේ දෙවෙනි එකේ මේ බලන්න මේ එකම කෝණයනේ මේ එක පැත්තක තියෙන්නේ. අනිත් පැත්තේ තියෙන දෙකත් එහෙනම් අනිවාර්යෙන් සමාන වෙනවා. මොකක් හරි එකම අගයකට සමාන නම් වෙනත් අගයන් දෙකක් ඒ දෙකත් සමානයි. එහෙනම් මේ දෙකත් සමානයි. අපිට ගතයි ප්‍රත්‍යක්ෂයෙන් එකේ දෙක එක පැත්තක් සමාන නිසා එක සමානයි දෙක නිසා කියන එකේ අදහස එක පැත්තක් සමාන නිසා කියන එක අනිත් පැත්ත දෙකත් සමාන වෙන්න ඕන. S RP කෝණය සමානයි QRP කෝණය. SRP කෝණය කියන්නේ මේක QRP කෝණය කියන්නේ මේක. ඔන්න මේ දෙක සමාන බව ඔප්පු කරා. මේ දෙක සමාන බව ඔප්පු කරන්න බෑ. මේ ශීර්ෂ කෝණයක් සමච්ඡේදනය වෙන බව වෙන්න. නේද? එතකොට ඒ විදිහටම අපි ගත්තොත් දැන් මම මෙතන පෙන්නලා තියෙනවා මේ දෙක සමාන බව. මේ දෙක සමාන බව පළවෙනි එකේ පෙන්නලා තියෙනවා. මේ දෙක සමාන බව පෙන්නමු. එතකොට හේතුව ආලිත හැයි SRP සමානයි මේකට SPR කෝණයට. ඒකට හේතුව ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන නිසා. හරිද? ඒක පුතේ තුන්වෙනි එක කියලා නම් කරොත් තුන්වෙනි එකේ පළවෙනි එකේ එක පැත්තක් සමානයි. SRP දෙකේම තියෙනවනේ. නේද?
එහෙනම් අනිත් පැත්ත දෙකක් සමාන වෙන්න ඕනේ. එක සමානයි 3 නිසා. එක පැත්තක් සමාන නිසා. RPQ කෝණය සමානයි SPR කෝණය. RPQ කෝණය කියන්නේ මේක, SPR කෝණය කියන්නේ මේක. පුතේ ඒ විදිහටම මේ ඒ විදිහම සාධනයකින් මේ දෙකත් සමානයි කියලා පෙන්නත හැම මේ දෙකත් සමානයි කියලා පෙන්නත හැම. එකම විදිහේ සාධනයක් නැවත නැවත ලියන්න වෙනව නම් අපට තේරෙන්න ඕන. ඒ විදිහම සාධනයකින් මේවත් සමාන බව පෙන්වන්න වෙයි. නම් මම මෙහෙම ලියන්න පුළුවන් සාධනයකදී. ඒ ලෙසම අර විදිහම සාධනයක් නම් විතරයි හැම ලියන්න පුළුවන්. ඒ ලෙසම මේකයි සමාන බව පෙන්වන්න පුළුවන්. මොකද PSQ සමානයි RSQ බවද මේක ඕන දෙක. PQS සමානයි RQS මේක ඕන දෙක සමාන බවද පෙන්විය හැකියි. එකම විදිහේ සාධනයකින් පෙන්වන්න පුළුවන් නම් තමයි එහෙම ලියන්න පුළුවන් සාධනයකදී. ඒකත් මතක තියාගන්න. විශේෂ අවස්ථාවක්. එහෙමනම් දැන් අපි මේ දෙක සමානයි කියලා පෙන්වනවා, මේ දෙක සමානයි කියලා පෙන්වනවා, මේ දෙක සමානයි කියලා පෙන්වනවා, මේ දෙක සමානයි කියලා පෙන්වනවා. ඒ කියන්නේ ඕනම විකර්ණයක් මගින් ශීර්ෂ කෝණ සමානව දෙකට බෙදලා තියෙනවා. එම නිසා අර ප්‍රමේය ලියන්නේ මොකද්ද? විකර්ණ මගින් ශීර්ෂ කෝණ වල තියෙන කෝණ ශීර්ෂ කෝණ සමාච්ඡේදනය වේ. සමච්ඡේදනය වෙනවා කියන්නේ සමානව දෙකට බෙදෙනවා කියන එක. සමච්ඡේදනය නො විදිහට අපිට ප්‍රමේය සාධනය කරන්න පුළුවන්. දැන් පුතේ වීඩියෝ මොහොතකට නතර කළා. ඒකෙත් ප්‍රමේය සාධනය කරන ආකාරය සටහන් කරගන්න. හොඳින් වීඩියෝ නරඹලා හොඳ මතකෙන් ලියා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ලියලා හරිද කියලා බලන්න. right. අපි යමු ඊළඟ ගානට. හොඳයි. අපි යමු පුතේ ඊළඟට 15 වෙනි ප්‍රශ්නයට. 15 වෙනි ප්‍රශ්නේ ඒ කොටසේ තියෙන පුතේ සමචතුරස්‍රයක හා රොම්බසයක සමාන ලක්ෂණ ලියන්න. සමචතුරස්‍රයක් ගත්තාම සමචතුරස්‍රයේ පාද හතරම සමානයි. රොම්බසයේ පාද හතරම සමානයි. නම් සමාන ලක්ෂණයක් තමයි පරිලිතයි පාද හතරම සමාන වේ. දිගින් සමාන වේ. තව ලක්ෂණයක් තමයි පුතේ සමාන ලක්ෂණයක් තමයි මේ විකර්ණ ඇන්දහම සමචතුරස්‍රයේ විකර්ණ ඇන්දහමත් විකර්ණ දෙක ලම්බකයි. රොම්බසයකත් විකර්ණ දෙක ලම්බකව තමයි කැපෙන්නේ. එහෙනම් විකර්ණ ලම්බකව ඡේදනය වේ. කියන්නේ අංශක 90 කෝණ හැදෙන විදිහට තමයි ඡේදනය වෙන්නේ. ලම්බකව ඡේදනය වේ. සමචතුරස්‍රයක හා රොම්බසයක තියෙන සමාන ලක්ෂණ ඒවා. අපි ගන්න රොම්බසයක නැති එහෙත් සමචතුරස්‍රයක ඇති විශේෂ ලක්ෂණ. එතකොට පුතේ මෙන්න මේ සමචතුරස්‍රයේ තියෙන මේ විකර්ණ දෙකේ දිග සමානයි. නමුත් රොම්බසයේ විකර්ණ දෙකේ දිග සමාන නැහැ. එහෙනම් දැන් මෙතන හරිය රොම්බසයක නැති සමචතුරස්‍රයක ඇති. එහෙනම් ඒක තමයි විකර්ණ වල දිග සමාන වීම. මේ ලක්ෂණය ගත්තොත් සමචතුරස්‍රයකට තියෙනවා. හැබැයි රොම්බසයකට නෑ. විකර්ණ වල දිග සමාන වීම. සමචතුරස්‍රයක තියෙන රොම්බසයක නැති ලක්ෂණයක්. තව ලක්ෂණයක් තමයි පුතේ කෝණ හතරම ඍජු කෝණ වීම කියන එක. සමචතුරස්‍රයක කෝණ හතරම ඍජු කෝණ. අරකේ ඍජු කෝණ නැහැ. එතකොට කෝණ හතරම ඍජු කෝණ වීම. අංශක 90 කෝණ වීම. ඔක සමචතුරස්‍රයක තියෙන රොම්බසයක නැති ලක්ෂණය. එහෙනම් ඔය තින්නේ මම දෙවෙනි B කොටසේ ලිව්වේ සමචතුරස්‍රයකට ඇති රොම්බසයකට නැති ලක්ෂණය දෙකක්. ඒකේ පොඩි
ප්‍රශ්නයක් ඒ අහලා තියෙන්නේ. අපි යමු ටික සටහන් කරගෙන ඊළඟ ප්‍රශ්නෙට. හොඳයි පුතේ, ඔයගොල්ලෝ 16 වෙනි ගානේ ඔන්න ඔය වගේ රූප සටහනක් දීලා තියෙනවා. ඉස්සෙල්ලාම ඒක ඇඳ ගන්න. ඊට පස්සේ අපි ගාන කියමු. ABCD රොම්බසයකි. අනේ ABCD කියන්නේ රොම්බසයක්. එහෙනම් ඒ තොරතුරු ලකුණු කරමු. මේකේ පාද හතරම සමාන වෙන්න ඕනේ. එහෙනම් සම්මුඛ පාද සමාන්තර වෙන්නත් ඕන. මේ දත්ත ලකුණු කරගන්න. ඒ රූපේ ලකුණු කරලා නැහැ. ඊළඟට DC සමානයි CE වනසේ AC විකරණයේ ඊටෙක් දික් කරයි. DC සහ මෙන්න මේ DC දිග CE දිග මේ දෙක සමාන වෙන විදිහට තමයි මේක E දක්වා දික් කරලා ඊට පස්සේ E ලක්ෂයට මේ දෙක යා කරලා රූප සටහන ඇඳගෙන තියෙන්නේ. ඊළඟ අපිට කියන පුතේ 4යි DEC 4යි DEC ඒ කියන්නේ DEC කෝණය වගේ 7 4ෙන් ගුණ කරමු මේ නාගය DEC කෝණය 7 අගය 4ෙන් ගුණ කරාම මේ නාගය තමයි 4යි DEC කියන්නේ 4යි DEC සමානයි DAB බව පෙන්වන්න. දැන් පොඩ්ඩක් ඔය බව පෙන්වන්න ඔප්පු කරන්න කියලා තියෙන ප්‍රතිඵලය ගැන බලමු. DAB කෝණය කියන්නේ මෙන්න මේක. රූප සටහනේ පෙන්වුවොත් මෙන්න මේ කෝණය. DAB කෝණය. DEC කෝණය කියන්නේ මෙන්න මේක. නේද? DEC කෝණය. එතන මේක වගේ මේ DAB කෝණය 4 ගුණයක් කියලා පෙන්වන්නේ නැහැ. අමුදේ මෙන්න මේ කෝණයගේ x කියලා ගන්න. මේක x කියලා ගන්න. නත් අපි x කියලා ගමු. මේක අපි ඔප්පු කරන්න ඕන ප්‍රතිඵලනේ. ඒක අවසානයේට අපි ඔප්පු කරන්න ඕන 4යි DEC සමානයි DAB බව. එහෙනම් මුලින්ම මම DEC කෝණයගේ සමාන x යයි ගන්න. මේ කෝණයගේ x කියලා ගන්න. එහෙනම් අපි අවසානට ඔප්පු කරන්න ඕන මේක ඒ වගේ 4 ගුණයක් කියලා. ඒ කියන්නේ 4යි x කියලා. මේකගේ 4යි x කියලා පෙන්නනවා. DAB කෝණය. දැන් බලමු කොහොමද ඔබ පෙන්නන්නේ කියලා. උදේ මට බැලුවහම පේනවා මේක x නම් මෙන්න මේකත් x කියලා මට හේතු දක්වලා ඔප්පු කරත හැකියි. මේ බලන්න. අපිට දීලා තියෙන මේ පාදයේ මේකයි සමානයි කියලා. එහෙනම් ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ පාද දෙක ඉදිරියේ තියෙන කෝණ දෙකත් සමානයි. එතකොට DC සමානයි CE කියලා අපිට මේ පාද දෙකේ දිග සමාන බව දීලා තියෙනවා. ඒක දත්තයක්. ඒ නිසා මේ ත්‍රිකෝණයේ මේ පාද දෙක සමාන නිසා අපිට කීත හැයි. එම නිසා EDC කෝණය ඒකත් x වෙනවා. ඒකට හේතුව ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන නිසා. මේක x නම් මේක x කියලා. දැන් බලමු ඊළඟට මොකද්ද කරන්න පුළුවන්. පුතේ අපි ඉගෙනගෙන තියෙන ත්‍රිකෝණයක තියෙන බාහිර කෝණයක අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි කියලා. ඒ කියන්නේ මේ වගේ ශීර්ෂයක දිපාදයක් දික් කරාම ඇදෙන මෙන්න මේ බාහිර කෝණය මේකේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ මේ දෙකේ එකතුවට මේක සමානයි. නේද? එතකොට මෙන්න මේ කෝණය DCA කෝණය මෙන්න මේක. මෙන්න මේ ත්‍රිකෝණය DCE ත්‍රිකෝණයේ බාහිර කෝණයක් නේද? එහෙනම් ඒක සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. ඒ කියන්නේ මේකේ එකතුව. නේද? දැන් අපිට ලියත හැකි DCA කෝණය සමාන x එකතු කිරීම x. හේතුව ත්‍රිකෝණයක බාහිර කෝණයක අගය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි එකතුවට සමාන නිසා. ඒ කියන්නේ x එකතු කරාම DCA කෝණයේ අගය අපිට හොයාගත හැකියි 2x කියලා. මම මේකත් ලකුණු කරනවා. හේතු ඇතුව ඔප්පු කරන ඒවා රූපෙත් ලකුණු කරගන්න. ඒ කෝණය 2x. උදේ රොම්බසයක පාද නිසා මේ DC හා DA සමානයි. DC සමානයි DA. හේතුව රොම්බසයක
පාද නිසා රොම්බස් එක පාද නිසා මේක 2x. මේ sorry පාද නිසා මේ දෙක සමාන වෙනවා. එහෙනම් මේ පාද දෙක සමාන නිසා මේ ත්‍රිකෝණයේ මේ පාද දෙක ඉදිරියේ තියෙන කෝණ දෙක සමානයි. මේක 2x නම් මේකත් 2x වෙනවා. එහෙනම් DAC කෝණය. ඒ නිසා DAC කෝණය 2x වෙනවා. හේතුව ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන නිසා. ඒක 2x නම් පුතේ මේකත් 2x වෙනවා. අපි අර ඉස්සෙල්ලා ගානකදී උප්පුත් කරේ ඕනම රොම්බසයක විකර්ණයක් මගින් ශීර්ෂ කෝණ සමච්ඡේදනය වෙන නිසා මේක 2x නම් මේකත් 2x වෙනවා. එහෙනම් CAB කෝණයත් 2x වෙනවා. හේතුව රොම්බසයක විකර්ණ මගින් ශීර්ෂ කෝණ සමච්ඡේදනය වන නිසා. එතකොට පුතේ මේකත් 2x මේකත් 2x කියන්නේ මේ කෝණ දෙක එකතු වෙලා හැදෙන DAB කෝණය අගය DAB. එම නිසා DAB කෝණය 2x එකතු කිරීම 2x මේ කෝණ දෙක එකතු වෙලා නේ හැදෙන්නේ. සමානයි 4x. x කියලා ගත්තේ අපි DEC කෝණයේ අගයනේ නේද? එම නිසා DAB කෝණයේ අගය සමානයි 4x වෙනුවට අපිට ආයි DEC කියලා DEC කෝණයේ අගය කියලා දක්වන්න පුළුවන්. එතකොට අපට අවශ්‍ය ප්‍රතිඵලය අපට ඔප්පු කරන්න කියලා දීලා තියෙන ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. හොඳයි පුතේ ඔයගත් කල්පනාවෙන් සටහන් කරගන්න. ඊළඟ ගානට යමු. දැන් පුතේ අපි යමු ඊළඟට ඔයගොල්ලන්ගේ නිබන්ධනයේ 17 වෙනි ගානට. 17 වෙනි ගානේ දීලා තියෙන මෙන්න මේ වගේ රූප සටහන්. ABCD ට්‍රැපීසියමේ AB සමානයි CD වන අතර. AB සමානයිද CD ට. මේ රේඛාවයි මේකයි සමාන්තරයි. වෙන අතර AD සමානයි BC ට. AD රේඛාවේ දිග BC රේඛාවේ දිගට සමානයි කියලා කියනවා. ඔන්න දත්ත දෙක ලකුණු කරගන්න. දැන් DC මත E පිහිටා ඇත්තේ AE සමාන්තරයි BC වන පරිදි. එතකොට මෙන්න මේ රේඛා දෙකත් සමාන්තරයි. AE හා BC සමාන්තරයි. ඊට පස්සේ පුතේ අපිට කියනවා ABC කෝණය සමානයි DAB කෝණය බව පෙන්නනවා. ABC කෝණය මෙන්න මේක සමානයි DAB කෝණය. DAB කෝණය කියන්නේ මේක. නේද? DAB කෝණය මෙන්න මේ කෝණය ABC කෝණය කියන්නේ මෙන්න මේකට සමාන බව. ඒ කෝණ දෙක සමාන බව තමයි අපි ඔප්පු කරලා පෙන්නන්න ඕන. දැන් පුතේ අපිට දීලා තිබුණා මේ රේඛාව මේකට සමාන්තරයි මේකයි වෙනම සමාන්තරයි. එතකොට මෙන්න මේ චතුරස්‍රයේ සම්මුඛ පාද යුගල් දෙකම සමාන්තර නිසා මේක සමාන්තරාශ්‍රයයි. එහෙනම් AB සමාන්තරයි EC. මේ රේඛා දෙක සමාන්තරයි. ඊපස්සේ AE සමාන්තරයි BC. සමාන්තර බව දීලා තියෙනවා. මේකට හේතුව සමාන්තරයි කියලා අපි අඳුනගත්තේ දීලා තියෙන නිසා. ඒකට හේතුව දත්තේ. සම්මුඛ පාද යුගල් දෙකම සමාන්තර නිසා එම නිසා ABCE සමාන්තරාශ්‍රයයි. ඔන්නෝක මුලින්ම අඳුන ගන්න ඕන පුතේ. AEBC චතුරාශ්‍රය සමාන බව හඳුනා ගන්න ඕන. ඒකෙන් අපිට කියත හැකි පුතේ මෙන්න මේ පාද දෙක සමානයි. ඒ කියන්නේ AE සමානයි BC. හේතුව සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන නිසා සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන වෙයි කියලා අපි ප්‍රමේයක් ඉගෙනගෙන දිනවා. ඒක නිසා මේකයි සමානයි. ඒ වගේම පුතේ AE සමානයි BC සමානයි දැන් AD සමානයි BC. මේකට සමානයි. මේ දෙක සමාන බව අපිට දීලා තියෙනවා. දත්තේ. එතකොට මේ දෙකම සමාන වෙලා තියෙන්නේ BC ට නේ. එම නිසා
අපිට ගත හැයි AE සමානයි AD කියලා. ප්‍රත්‍යක්ෂ ඇසුරෙන් මේ දෙකත් සමානයි කියලා අපි ඔප්පු කරගන්නවා. අම්බුතේ BCE කෝණය යගේ මේ රූපේ තියෙන BCE කෝණය සමානයි x යයි ගන්න. ඒ කියන්නේ මෙන්න මේ කෝණය යගේ x කියලා මම ගන්න. මොකක් හරි යගයක් තියෙනවනේ x කියලා ගන්න. ඒකේ x නම් පුතේ මෙන්න මේකත් x වෙනවා. AED ත් x වෙනවා. AED කෝණයත් x වෙනවා. ඒකට හේතුව මේකත් x වෙනවා. මේ සමාන්තර රේඛා දෙක අතර තියෙන අනුරූප කෝණය නිසා. අපි ඉගෙනගෙන තියෙනවනේ අනුරූප කෝණ යුගලුත් සමානයි කියලා නේද? අනුරූප කෝණ යුගල් සමාන නිසා. ඒකේ x නම් පුතේ මේකත් x වෙනවා. මේ ත්‍රිකෝණයේ මේ පාද දෙක සමානයි කියලා අපි ඉස්සෙල්ලා ඔප්පු කරා. අපි ඉගෙනගෙන තියෙනවා ත්‍රිකෝණයක සමාන පාද වලට සම්මුඛ කෝණ සමානයි කියලා. ඒ නිසා ADE කෝණයත් x වෙනවා. ඒකට හේතුව ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන නිසා. දැන් පුතේ අපිට මෙන්න මේ ABC කෝණය මෙන්න මේකයි එකතු කරාම 180ක් වෙන්න බෑ. මිත්‍ර කෝණ යුගලයක් නේ. නේද? දැන් මම ලියනවා ABC කෝණය එකතු කිරීම x සමානයි 180යි. මිත්‍ර කෝණ යුගල් පරිපූරක නිසා. ඊට පස්සේ පුතේ අපිට දෙපැත්තෙන් මේ x අඩු කරාම මේ පැත්ත එකතු කරපු x ඉවත් වෙලා යනවා. ABC කෝණය සමානයි 1 මේ පැත්තෙන් x අඩු කරාම 180 අඩු කිරීම x කියලා හොයාගත්තා. නැවන මම මේකගේ 180 අඩු කිරීම x කියලා හොයාගත්තා. ඒ වගේම පුතේ මේ සමාන්තර රේඛා දෙකයි මගේ මෙන්න මේ කෝණයයි මේකයි මෙතන මෙන්න මේ කෝණයයි. මේ දෙකත් එකතු කරාම 180ක් වෙන්න බෑ. ඒත් මිත්‍ර කෝණ යුගල යන්නේ. නේද? නැත් DAB කෝණය x එකතු කරාම ඒත් 180ක් වෙන්න ඕනේ. ඒත් හේතුව මිත්‍ර කෝණ යුගල නිසා. ඔයගොල්ලෝ ඊතලයක් දාන්න එපා. ඔයගොල්ලෝ හේතු ලියන්න. ඊළඟට මේකෙත් පුතේ දෙපැත්තෙන්ම x අඩු කරාම DAB කෝණය සමානයි. මේ පැත්ත එකතු කරලා x ඉවත් වෙලා යනවා. මේ පැත්තෙන් x අඩු කරාම 180 අඩු කිරීම x. ඒතර ABC කෝණයගේ DAB කෝණයගේ දෙකේම අගය 180 අඩු කිරීම x කියලා එකම අගයක් බව ABC කෝණයේ DAB කෝණයේ දෙකේම අගය පුතේ 180 අඩු කිරීම x කියන එකම අගය නිසා මේ දෙක සමාන බව අපිට ඔප්පු කරගන්න පුළුවන්. එතකොට අපිට ගානේ පළවෙනි කොටස එතනින් ඉවරයි. AD සමානයි AE බව තමයි පුතේ දෙවෙනි කොටසේ හොයන්න තියෙන්නේ. නේද? AD සමානයි AE බව පුතේ අපි මෙන්න මේ පළවෙනි කොටස කරද්දිම සාධනය කරලා තියෙන නිසා දෙවෙනි කොටසේදී නැවත ඕනනම් මේ ටික ලියන්නත් පුළුවන්. නැත්නම් ඉහත සාධනය කර ඇත කියලා ලියලා තියන්නත් පුළුවන්. කොටස් සංඛ්‍ය දෙක දාන්න. ඉහත සාධනය කර ඇත කියලා දක්වන්න පුළුවන්. ඉහත සාධනය කරපු නිසා. ඊළඟට පුතේ 18 වෙනි ගාන එකේ රූප සටහන ඇඳලා ඉස්සෙල්ලාම රූප සටහන ඇඳ ගන්නවා උත්තර ලියන්න. දැන් පුතේ අපි ගාන පොඩ්ඩක් කියවමු. ABCD සමාන්තර ආශ්‍රය. ABCD කියන්නේ සමාන්තර ආශ්‍රයක්. වෙන සම්මුඛ පාද සමාන්තර බව ලකුණු කර ගන්නවා. ඊටාම වැදගත්. ABCD කියන්නේ සමාන්තර ආශ්‍රය. සමාන්තර ආශ්‍රයේ AB පාදයේ x එක් දික් කරද. AB පාදයේ x එක් දික් කරද. ගෲපේ පේනවා. CBX කෝණයේ සමච්ඡේදකයට CBX මේ කෝණයේ සමච්ඡේදකයට දික්කල DE DA පාදයේ E හිදීද දික්කල DCF හිදීද. ඒ කියන්නේ මේ කෝණයේ සමච්ඡේදකය. නේද? එකේ කෝණයේ සමච්ඡේදකයේ බව මෙතනොත් ලකුණු කරපේ වෙනුත් අඳුනගත හැම මේ දෙක සමානයි කියන්නේ මේ කෝණයේ සමච්ඡේදක රේඛාව තමයි මේ තියෙන්නේ. ඒකට ඒක මේ දික් කරාම මේ දික් කර පාදයේ E හිදී අර දික් කර පාදයේ F හිදීත් හමු වෙනවා. මම පළවෙනි කොටසේ හා දෙවෙනි කොටසේ සාධනය කරන්න ඕන ප්‍රතිඵල දෙක තමයි මම මේ පැත්තකින් රතු පාටින් දීලා තින්නේ.
පළවෙනි කොටසේ ප්‍රතිඵලය දිහා බලන්න. මොකද්ද ඔප්පු කරන්න දීලා තින්නේ කියලා රූපයෙන් හඳුනා ගන්න. DE සමානයි BA එකතු කිරීම BC. DE කියන්නේ මේ රේඛාව. ඒක සමානයි කියලා පෙන්නන්න ඕනේ. BA එකතු කිරීම BC. මෙන්න මේ දෙකේ එකතුව. මේකේ මේකේ. ඊට පුතේ මට පහසුවෙන්ම රූපය අනුව DE සමානයි DA එකතු කිරීම AE කෙල්ලියට හැන් දීලා තියෙන රූපය අනුව දැන් දත්තේ කිල්ලුවක් කවන්නේ රූපේ අනුව. හැබැයි අපිට DE සමානයි කියලා පෙන්වන්න ඕන මේ දෙකේ එකතුවට නෙමෙයි මේකේ එකතුවට නෙමෙයි. ඒ වෙනුවට මේ දෙකේ එකතුව ගන්න. එහෙනම් මේ දෙක වෙනුවට මේ දෙක සමානයි කියලා ඔප්පු කරගන්න පුළුවන්ද බලමු. මේ බලන්න. DA වෙනුවට BC කියලා ලියන්න හැකියි. DA වෙනුවට BC කියලා ලියන්න හැකියි. ඇයි? සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමානයිනේ. දැන් මම ඔප්පු කරනවා. DA සමානයි BC. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන නිසා. ඒ වගේම සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන නිසා මේකයි සමාන. DA සමානයි BC. පුතේ මෙන්න මේ ත්‍රිකෝණේ මේ කෝණ දෙක සමාන බව දීලා තියෙනවනේ. එහෙනම් ඒ කෝණ දෙක ඉදිරියේ තියෙන පාද දෙක මේ දෙකත් සමානයි. එහෙනම් අපිට ලියද හැයි AE සමානයි AB. ඒකට හේතුව ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ සමාන පාදවලට නෙවෙයි සමාන කෝණවලට සම්මුඛ පාද සමාන නිසා. පුතේ මේක පළවෙනි එක කියලා නම් කරොත් මේක දෙක කියලා ගත්තොත් මේක තුන කියලා නම් කරොත් දෙකෙන් හා තුනෙන් පළවෙනි එකට ආදේශ කරොත් එතකොට DE එහෙමම තියාගෙන DE සමානයි DA වෙනුවට BC කියලා ආදේශ කරනවා. ඒ DA සමානයි BC කියලා ඔප්පු කරානේ අපි මෙතනදී. AE වෙනුවට AB කියලා ආදේශ කරනවා. එතකොට DE සමානයි BC එකතු කිරීම BA කිව්වත් එකයි AB කිව්වත් එකයි මේ දෙකේ එකතුවට මේක සමානයි කියලා පළවෙනි කොටසේ ප්‍රතිඵලය අපට ওই විදිහට සාධනය කරගන්න පුළුවන්. දැන් අපි බලමු දෙවෙනි සාධනය. දෙවෙනි කොටස. DF සමානයි BA එකතු කිරීම BC. DF කියන්නේ මේක. මේක සමානයි කියලා පෙන්නන්න ඕනේ. BA මේක එකතු කිරීම මේක. මේ දෙක එකතු. හරි ලේසියිනේ. DF සමානයි මේ දෙක එකතුවට. එතකොට මේක වෙනුවට මේක සමානයි සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද හින්දා මේක වෙනුවට මේක සමානයි. නේද? ඒකට හේතු දීලා තියෙන හින්දා දත්තේ. එතකොට ඉතින් මේ දෙකේ එකතුවයි කිව්වත් එකයි. එහෙනම් මේ දෙකේ එකතුව කිව්වත් එකයි. මේක වෙනුවට මේක සමානයි මේක වෙනුවට මේක සමානයි. එහෙනම් මේ දෙක එකතු කරාම DF හැදෙනවා. DF හැදෙනවා නම් මේ දෙක එකතු කරාම DF සමානයි. මේ සාධනයේ ලියමු බලන්න. පුතේ ඉඩම අධි නිසා දෙවෙනි කොටසේ සාධනය මම මේ පැත්තට ගන්නවා. එතකොට DF සමානයි මේ දෙකේ එකතුවට. ඒක රූපය අනුව මේකයි මේක එකතු කරාම DF තන රේඛාව හැදෙනවනේ. ඊට පස්සේ DC වෙනුවට BA සමානයි. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද නිසා CF වෙනුවට BC සමානයි. දීලා තියෙන දෙක සමානයි. එතකොට දෙක 5 6 කියලා නම් කරගත්තොත් 5න් හා 6න් 4ට ආදේශ කරොත් ඉස්සෙල්ලා වගේ ඔය ප්‍රතිඵලය ගන්න පුළුවන්. අපට අවශ්‍ය ප්‍රතිඵලය. DF සමානයි පස්වෙනි එකේ DC වෙනුවට BA කියලා ආදේශ කරත හැයි. CF වෙනුවට 6 වෙනි එකේ තියෙනවා BC සමානයි කියලා BC කියලා ආදේශ කරත හැයි. එතකොට දෙවෙනි කොටසේ තියෙන ප්‍රතිඵලයත් නිවැරදි බව ඔප්පු කරගන්න පුළුවන්. හොඳයි. එකත් පොඩ්ඩක් සටහන් කරගන්න පුතේ. නිවැරදිද බලලා අඩුපාඩු හදාගන්න.